වගේ පළවෙනි පාඩම් ඒකකය මෙහෙමයි නම් කරන්නේ. තොරතුරු ලෝකයේ පරිගණකයට හිමි ස්ථානීය විමර්ශනය කිරීම. ඒ යටතේ තමයි අපි පළවෙනි මාතෘකාව වෙන්නේ ජාතික සංවර්ධනයේ තොරතුරු හා සංවේදන තාක්ෂණයේ දායකත්වය කියලා. ඕක තමයි පුතා අපේ විෂය නිර්දේශයේ පැහැදිලිව සාකච්ඡා කරන්න තියෙන්නේ. ඔන්න දැන් මම අපේ විෂය නිර්දේශයට ඇතුළත් වෙනවා. හරි. ඒ අනුව මම යනවා මෙන්න මෙතෙන්ට. මොකක්ද තොරතුරු සංනිවේදන තාක්ෂණය කියන්නේ? හොඳයි. ඔය ගැන කතා කරද්දී මට මෙන්න මේ අදහස් දෙක මෙන්න මේ ප්‍රකාශ දෙක මට ඉතා වැදගත්. බලන්නකො පළවෙනි එක. Today ICT has become an important part of day-to-day life. මේක වැදගත්. හරි ඔන්න ඔකට මම දීලා තියෙනවා සිංහලෙන්. වර්තමානයේ මිනිසුන්ට තොරතුරු රහිත ජීවත් වීමට නොහැකිය. මේ නිසා අද වන විට තොරතුරු හා සංවේදන තාක්ෂණය මිනිස් ජීවිතයට අත්‍යවශ්‍ය වූ දෙයක් වී ඇත. නැත්නම් අත්‍යවශ්‍ය දෙයක් වී හමාරය. ඔන්න ඔය වගේ අපිට කියන්න පුළුවන්. නේද? දැන් එදා පුතා මිනිසුන්ට මේ තාක්ෂණික උපකරණ කියන දේවල් එතරම් වැදගත් උනේ නැහැ. ඇයි දන්නවද? මිනිස්සු හරිම සරලයි. නේද? මිනිසුන්ගේ අවශ්‍යතා කියන දේවල් හරිම අඩුයි. හරිම අඩුයි. ඉතින් ඒ නිසා මේ මිනිස්සු හරි සරලව හිටියේ. ඉතින් එයාලට එහෙම යන්ත්‍ර සූත්‍ර කියලා දේවල් එහෙම මහා ලොකුවට අවශ්‍ය වුණේ නැහැ. නමුත් මේ මිනිසාගේ අවශ්‍යතාවයන් වැඩි වෙන්න පටන් ගත්තට පස්සේ මිනිසුන්ට කාලයත් එක්ක තරඟ කරන්න සිද්ධ වුණා. නේද? ඒ කියන්නේ මිනිසුන්ට කාලය කළමනාකරණය කරන්න සිද්ධ වුණා. අඩු කාලයකින් වැඩි වැඩ කොටසක් කරගන්න අවශ්‍ය වුණා. අන්න ඔතෙන්දී පුතා මිනිසුන්ට මේ තාක්ෂණය මේ යන්ත්‍ර සූත්‍ර කියන දේවල් ඔන්න අවශ්‍ය වෙන්න පටන් ගත්තා. ඉතින් මිනිසා බලනවා දැන් තමුන්ට කරන්න තියෙන වැඩ ටික කොහොමද ඉක්මනට කරගන්න පුළුවන්. අන්න එතකොට තමයි මෙන්න මේ තාක්ෂණය අපට ආවේ. නේද? අද වෙනකොට ජීවිතේට මිනිසාගේ ජීවිතේට මේ තාක්ෂණය පුදුම විදිහට බද්ධ වුණා. දැන් කොරෝනා එක නිසා පුතා තාක් එකතු වීම ගැන බලන්නකො තාක්ෂණ එකතු වීම මිනිස්සුන්ට කොච්චරද කියලා. නේද? දැන් ඉස්සර බලන්න අපේ පුතා ගෙදර දුරකථනයේ තිබිලා අපේ ස්මාර්ට්ෆෝන් එක තිබිලා බැංකුවත් එක්ක සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන්කම තිබිලා අපි ලයිට් බිල එහෙම ගෙවුවේ කොහොමද කියලා මතක් කරගන්න බලන්න. තාප්පච්චිකින් එහෙම අහලා බලන්න කොහොමද ගෙවුවේ කියලා. නේද? ගොඩාක් වෙලාවට එක්ක අපි බැංකුවකට ගිහිල්ලා ගෙවුවා. පෝස්ට් ඔෆිස් එකට ගිහිල්ලා ගෙවුවා. කොහොමද අපේ වතුර බිල නේද? එතකොට ටෙලිෆෝන්, ලයිට් බිල් ඔවා ගෙවුවේ එහෙමයි. දැන් අද කොහොමද වෙලා තියෙන්නේ? අද අන්න බොහෝ පිරිසක් මේ වෙනකොට මේ ස්මාර්ට් ඩිවයිස් එකෙන් ෆෝන් එකෙන් තමුන්ගේ ලයිට් බිල වතුර බිල ඔන්න ගෙවලා දානවා. නේද? අන්න බලන්න සර්විස් එක කොච්චර වේගෙන් අප්ඩේට් වෙලාද. ඔය සර්විස් එක මේ කොවිඩ් එකෙන් ආපු එකක් නෙවෙයි. දෙයියනේ ඕක තිබ්බ කලින් ඉඳන්. ඔය හැකියාව තිබුණා. නේද? ඔය හැකියාව අපිට තිබුණා. නමුත් වුණේ මෙහෙම දෙයක්. මොකද්ද? අපි මෙන්න මේ කොවිඩ් එක නිසා අපේ සංචරණයන් සීමා වීම තුළ අපට විකල්පයක් අවශ්‍ය වුණා මිනිස්සුන්ට. මෙන්න මේ විකල්පය විදිහට ඔන්න මිනිස්සු තාක්ෂණය වැඩි වශයෙන් යොදා ගන්න පටන් ගත්තා. ඕක සිද්ධ වුණා. නේ? ඕක සිද්ධ වුණා. හරි. දැන් බලමු අපි ඊළඟ අදහසක් බලමු. ICT gives more effective and speedily solution to real life problem. එකක් වැදගත් නේ. හරි. බලන්නකො දීලා තියෙන අදහස. තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ මගින් ජීවිතයේ ඇතිවන ප්‍රශ්න සඳහා ඵලදායී වූ වේගවත් විසඳුම් ලබා නේ. දැන් පුතා අපේ කාලේ අපි ඉගෙන ගන්න කාලේ අපට ඕන වුණා කියන්නකො පුතා මොකක් හරි පින්තූරයක් අපේ පාඩමකට පාසලේ පාඩමකට පින්තූරයක් අවශ්‍ය වුණා කියන්නකො අපි මොකද්ද කරේ ඉතින් ඉතින් ඔය කොහේ හරි පත්තර හොයලා එහෙම නැත්නම් අපි රූපයක් ඇඳගෙන තමයි ඕක පොතේ අලවගත්තේ.
අද එහෙමද? ඈ අද එහෙම නෑ. අද ඕම් බලන්න කෙලින්ම ගියා ඉන්ටර්නෙට් එක ගැහුවා. කීවර්ඩ් එක ගැහුවා. ඔන්න එනවා පින්තූර පෙළක්. ගත්ත print out එකක්. ඕක කපලාලුව ගත්තා. අදාළව. නේ? ඒතකොට බලන්න කොච්චර වැඩි පහසු වෙලා තියෙනවද කියලා. විසඳුම කියන එක කොච්චර වේගවත්ද කියලා බලන්නකො. ඕනේ පින්තූරයක් අද. නේ? ඕනෙම පින්තූරයක් අපිට ශනිකව ඉන්ටර්නෙට් එකෙන් අන්න හොයා ගන්න පුළුවන් පාස් වෙන්නේ. එහෙනම් මේ තොරතුරු හා sannivedana තාක්ෂණය එදිනෙදා ජීවිතයේ මතුවන ප්‍රශ්නවලට හැම විටම ඵලදායි නෑ නේද? හැම විට ඵලදායි නෑ. හැබැයි වේගවත් විසඳුම් අපිට ලබා දෙනවා. එහෙනම් මිනිස් ජීවිතයට තොරතුරු තාක්ෂණය ඊතරම්ම සම්බන්ධයි. නේද? ඊතරම්ම සම්බන්ධයි. හරි. එහෙනම් ඔන්න ඔය ගැන අදහසක් අපි ටියුබ් එකට දාගන්න වෙනවා. හරි. බලන්න ඉංග්‍රීසි වචන වලට print කරලා තියෙනවා ටියුබ් එකේ. Today ICT has become an important part of day-to-day life. හරි. දාගමු ඒකට සිංහල අදහස අර කොටුව තුල. වර්තමානයේ මිනිසුන්ට තොරතුරු රහිතව ජීවත් වීමට නොහැකිය. තොරතුරු රහිතව. ඒ කියන්නේ නැතිව තොරතුරු නැතුව. තොරතුරු රහිතව ජීවත් වීමට නොහැකිය. මේ නිසා අද වන විට තොරතුරු හා sannivedana තාක්ෂණය මේ නිසා අද වන විට තොරතුරු හා sannivedana තාක්ෂණය මිනිස් ජීවිතයට අත්‍යවශ්‍ය වූ අත්‍යවශ්‍යම දෙයක් වී ඇත කියලා තෝරා ගන්න පුළුවන්. අත්‍යවශ්‍යම දෙයක් වී ඇත. එහෙම නැත්නම් අත්‍යවශ්‍ය වූ දෙයක් වී ඇත. මයන්නයි හොයන්නයි දෙකම ඕනේ. හරි. එහෙනම් අපි ඊළඟ අදහස ඔස්සේ තව චුට්ටක් කතා කරන්න හදනවා. ICT gives more effective and speedily solution to real life problem. හරි. එහෙනම් ඒකට අපි දෙනවා මෙන්න මෙහෙම. ලියගමු. තොරතුරු හා sannivedana තාක්ෂණය මගින්. තොරතුරු හා sannivedana තාක්ෂණය මගින්. ජීවිතයේ ඇතිවන ප්‍රශ්න සඳහා ඵලදායී වූ වේගවත් විසඳුම් ලබා දී. හරි. එතකොට ඔය වචනේ තේරුම නෙවෙයි මම ඊළඟට ඔය සම්බන්ධ කරලා තියෙන්නේ. ඒක ලියාගමුකෝ අපි ගැන චුට්ටක් කතා කරමු ඊට පස්සේ. ඒක වෙනම කරුණක් විදිහට ලියාගන්න ඈ. අර කොටුව තුලම වෙනම කරුණක් විදිහට ලියාගමු. ඔය පින්තූරේ තිබුණාට කමක් නැහැ. ඔය පින්තූරේ උඩින් අපි ලියා ගන්නවා කොටුව තුල ඈ. ඔය පෑනක් තියෙන්නේ. ඒක උඩින් අපි ලියාගෙන යනවා ප්‍රශ්නයක් නැහැ. අද මිනිසා විවිධ අවශ්‍යතාවලින් පිරි සංකීර්ණ ජීවන රටා අතර සිරවී සිටි එබැවින් මෙම අවශ්‍යතා සඳහා ඉතා කඩිනම් හා සුදුසු විසඳුම් ලබා ගැනීමට
තොරතුරු හා sannivedana තාක්ෂණය භාවිතය ඉතා යෝග්‍ය වේ. හරි. ලියාගත්තද අපි ලියාගත්තනේ? හරි. එතකොට පුතා දැන් අපි මෙතනින් කියන්න හදන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඒ තොරතුරු තාක්ෂණයේ තියෙන අවශ්‍යතාවය කියලා. අපි කලින් කතා කරපු විදිහට එදා මිනිස්සයා නෙවෙයි අද. අද ඉන්න මිනිසා සංකීර්ණත්වයේ හෙම්බත් වෙලා ඉන්නේ. නේද? ඒ තරම් සංකීර්ණයි මිනිස්සයා. ඉතින් මේ සංකීර්ණ වූ ජීවන රටාවේ මේ පුද්ගලයාට අවශ්‍ය විසඳුම් ටික අපිට හොයාගන්න හොඳ විකල්පයක් තමයි. විකල්පයක් ඕල්ටර්නේටිව් එකක් නේ. හොඳ විකල්පයක් තමයි මොකද්ද? තොරතුරු තාක්ෂණය. තොරතුරු තාක්ෂණය. අන්න ඔතෙන්ද තමයි මම මෙන්න මේක අරන් එන්න හදන්නේ. දැන් අපේ ලොකු කතාවක් තියෙනවා මේ කියන්නේ. දැන් මේ කතාවට මේ පූර්විකාවක් තමයි මම දාගෙන යන්නේ. මේ පොඩි රවුමක් ගහන්නේ. හරි දැන් අපිට කතා කරන්න තියෙනවනේ දිනදා අපේ ජීවිතේට තොරතුරු තාක්ෂණය කොහොමද බද්ධ උනේ කියන එක අපිට කතා කරන්න තියෙනවා පාඩේ. එතෙන්ද තමයි මේ එන්න හදන්නේ. හරි ඒක මේ පෙන්නන්නේ. මිනිසාගේ ජීවිතය අද වෙනකොට සංකීර්ණයි. එහෙනම් මේ සංකීර්ණතාවය තුල මතුවෙන ප්‍රශ්න වලට විසඳුම් හොයනවා නම් මිනිසා එයාට හොඳම විකල්පය තමයි මොකක්ද? ICT. නැත්නම් ටිකක් කෙටි කරොත් IT. අන්න හොඳම විසඳුම. මේ හොඳම විකල්පය විසඳුම කියන්නේ හොඳම විකල්පය. මොකද විසඳුම් ගොඩක් තියෙනවා. ඒ විසඳුම් ගොඩේ හොඳ එකක් තමයි IT කියන්නේ. හරි. ඔන්නෝකයි අපි දැන් මෙතෙන්ට සම්බන්ධ කරගන්නේ. හරි? right. අපි යමු ප්‍රසන්ටේෂන් එකට. right. ඔන්න මම මෙතෙන්ද ගන්නවා මෙන්න මෙහෙම අදහසක්. උදාහරණයක්. digits සංඛ්‍යාංක කියන වචනේ ඔන්න මම සම්බන්ධ කරගන්න. සංඛ්‍යාංක කියන වචනේ. හරි? සංඛ්‍යාංක හෝ වෙනත් ආකාරයකට අනුග්‍රාහකයන් වෙත තොරතුරු විසුරුවා හැරීමට තාක්ෂණික ක්‍රමවේද භාවිතා කිරීම sannivedana තාක්ෂණය. sannivedana තාක්ෂණය. හරි? ඒතකොට ඔන්න ඕක තමයි සාමාන්‍යයෙන් අපි ওই 10 ශ්‍රේණියේදී තොරතුරු හා sannivedana තාක්ෂණයේ අර්ථ දැක්වීමට අපි පාවිච්චි කරන්නේ ඔන්න ඕක. දැන් පුතා මේ අර්ථ දැක්වීමක් කිව්වහම ඕන කෙනෙකුට අපිට ප්‍රකාශ කරන්න පුළුවන් මේ අර්ථ දැක්වීම. දැන් අපි පොත් අරන් බැලුවොත් එහෙම 5ක් විතර ඔය පොත් පහේම තියෙන්නේ අර්ථ දැක්වීම 5ක් ඇත්තට. එකම අර්ථ දැක්වීම නැහැ. එතකොට අපි ලියන වාක්‍යෙ මේ වැදගත් වේ. අපි මතු කරන අර්ථයයි වැදගත් වේ. නේද? අපි ලියන වාක්‍යෙට වඩා අපි මතු කරන අර්ථය මොකක්ද? එතකොට අපිට පුළුවන් එකම අර්ථය වාක්‍ය කීපයකින් ලියන්න බෑ. පුළුවන්. ඒ නිසා කවදාවත් මෙවුව කටපාඩම් කරන්න එපා. ඒක කටපාඩම් කරන්න එපා. මොකද වචනයක් හැලුනොත් සියල්ල විනාශයි. මෙන්න මේකේ තියෙන අදහස තමයි අපි ගන්න ඕනේ. නේද? අදහස තමයි ගන්න ඕනේ. දැන් මේ සංඛ්‍යාංක කියන වචනෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ පරිගණක භාවිතයෙන් මේ දේ සිදු කරනවා කියලා. දැන් සංඛ්‍යාංක ඒ කියන්නේ ඩිජිටල් කියන දේෙන් අපි යොදාගන්නේ අපි අර්ථවත් කරන්නේ සංකේතවත් කරන්නේ පරිගණකමය යන්ත්‍ර කියන එක. පරිගණක. ඒකම තව අරන් තියෙන අදහසක් බලන්නකො සංඛ්‍යාංක හෝ වෙනත් ආකාරයකට. දැන් මේ වෙනත් ආකාරයකට කිව්වම අපි බලාපොරොත්තු වෙනවා පරිගණකයක් නොවන උපකරණයක් භාවිත කරලා දත්ත සකස් කරන්න පුළුවන් කියලා. ඒක තමයි අපි එතන බලාපොරොත්තු වෙන්නේ. අනුග්‍රාහකයන් කියන්නේ කවුද මෙතන? මම ඒකත් පොඩ්ඩක් හයිලයිට් කරලා අරන් තිනවා. අනුග්‍රාහකයන් කියන්නේ කවුද? තොරතුරු භාවිතා කරන්න සැදී පැදී ඉන්න පුද්ගලයන් තමයි අනුග්‍රාහකයන් කියන්නේ. හරි? අනුග්‍රාහකයන් වෙත තොරතුරු විසුරුවා හැරීමට
තාක්ෂණික ක්‍රමවේදයක් භාවිත කරනවද අන්න ඒකට අපි කියනවා තොරතුරු සංනිවේදන තාක්ෂණය කියලා. හරි. ඒතකොට පරිගණක සංනිවේදනය එහෙම නැත්නම් පරිගණක තාක්ෂණය ඉලෙක්ට්‍රෝනික තාක්ෂණයක් සහ විදුලි සංදේශ තාක්ෂණයන්ගේ එකතුවක් කියන එක අපි අනිවාර්යයෙන්ම මතක් කරගත යුතුයි. ඉලෙක්ට්‍රෝනික තාක්ෂණය ඉලෙක්ට්‍රොනික ටෙක්නොලොජි එකම කමියුනිකේෂන් ටෙක්නොලොජි සංනිවේදන තාක්ෂණය මෙන්න මේ දෙකේ සුසංයෝගයක් සම්බන්ධතාවයක් තමයි තොරතුරු තාක්ෂණය කියන්නේ. හරි. එහෙනම් ඔන්න ඔය කටයුත්ත ඔය වාක්‍ය දෙක අපි එකතු කරමු පුතා ඔයාගේ ටියුට් එකේ යට දෙනවා රූපයක්. ප්‍රශ්නයක් නෑ. රූපෙ උඩ ලියා ගන්න ඕක. පොතක් උඩ ඔය කැලි බෑරි ගොඩක් තියෙන දකින්න. ඕක උඩින් ලියාගෙන යමු. ඔතන පොඩ්ඩක් ඉඩ තා චුට්ටක් තියාගන්න ඈ. අපිට තව දේවල් කීපයක් ඔක ලියා ගන්න තියෙනවා. ඒ නිසා ඔතන ඉඩ චුට්ටක් අපි තියාගෙන මේ වාක්‍ය දෙක ඔතෙන්ද ගමු ඈ. හරි. එහෙනම් මම කියන්නම්කෝ ලියාගන්න බලන්න. සංඛ්‍යාංක වරහන් ඇතුලේ ඩිජිට්ස් කියලා දාමු. ඔය වචනේ අපේ ඉස්සරහට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ඔය වචනේ එක්ක අපිට ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. සංඛ්‍යාංක හෝ වෙනත් ආකාරයකට සංඛ්‍යාංක හෝ වෙනත් ආකාරයකට අනුග්‍රාහකයන් වෙත තොරතුරු විසුරුවා හැරීමට අනුග්‍රාහකයන් වෙත තොරතුරු විසුරුවා හැරීමට තාක්ෂණික ක්‍රමවේද භාවිත කිරීම සංනිවේදන තාක්ෂණය වේ. හරි. ඊළඟ කරුණු විදිහට ලියා ගමු. පරිගණක තාක්ෂණය ඉලෙක්ට්‍රොනික තාක්ෂණය සහ විදුලි සංදේශන තාක්ෂණය වැනි විවිධ තාක්ෂණයන් උපයෝගී කර ගනිමින්ද දත්ත සකස් කර තොරතුරු ලබා ගැනීමට තොරතුරු තාක්ෂණය වේ. හරි. ළඟ highlight එකක් තියෙනවා නම් නැත්නම් වෙන පෑනක් හරි කමක්. හරි පෑනක් හරි අරන් මට මෙන්න මේ වචන ටික highlight කරලා තියන්න. සංඛ්‍යාංක ඔය වචනේ අපිට ඕනේ. සංඛ්‍යාංක යටින් ඉරක් හරි ගහලා දෙන්න. හරි ඊළඟට ඉලෙක්ට්‍රොනික තාක්ෂණය
ඉලෙක්ට්‍රොනික තාක්ෂණය ඒ වචනේ තෝර ඉලෙක්ට්‍රොනික තාක්ෂණය හරි ඊළඟට විදුලි සංදේශන තාක්ෂණය විදුලි සංදේශන තාක්ෂණය හරි අවසානයේ තොරතුරු තාක්ෂණය right එහෙනම් මෙන්න මේ කතන්දරය අපි දැන් බලමු දැන් ඔන්න අපි අපේ අතීත සංනිවේදන ක්‍රම ගැන ටිකක් කතා කරන්නයි යන්නේ. අපි පාඩමට ඒක වැදගත් නිසා. නේද? මිනිසාට ශිලා යුගයේ සිට මේ දක්වා එක් යුග පසු කරන විට සංනිවේදනයේ අවශ්‍යතාවය වැඩි වෙනවා. ඔව්. දැන් ශිලා යුගය කියලා කියන්නේ මීට බොහෝ කාලයකට පෙර. නේද? අපි මේ මිනිසාගේ සම්භවය ගැන කතා කරද්දී පුතා ගොඩාක් ලෝකේ වැදගත් වන රටක් තමයි අප්‍රිකානු රටවල්. දැන් අපි හෝමෝ සේපියන් ගැන කතා කරා. හෝමෝ සේපියන්ට කලින් මානවයෝ හිටියනේ නේ. මෙයාලගේ නිජබිම් අප්‍රිකානු රටවල්. එතකොට ඉස්සර අපේ මේ ලෝකය මේ තරම් බෙදිලා ගිහිල්ලා නැහැ. නේද? ඉතිහාසඥයින් කියලා දෙයක් තමයි ඕස්ට්‍රේලියාවත් මේ ආසියාවේ කෑල්ලක් විදිහට තිබ්බා කියලා නේ. ඒ කියන්නේ මුළු ලෝකෙම ගොඩබිම ඔස්සේ සංචරණය කිරීමේ හැකියාවක් තිබුණා කියලා ඕම් කියනවා. පසුව මේ භූගෝලීය වෙනස්කම් මත මේවා බෙදිලා ගිහිල්ලා සාගරය වැඩි වෙලා නේද? භූමිය අඩු වෙලා කොහොම වෙලා තියෙනවා. ඉතින් මේ අප්‍රිකාවේ සිට මිනිසා සංක්‍රමණීය වූවා කියලා තමයි සලකන්න පුළුවන්. හරි. එතකොට ඔය කියන කාලේ ඉඳන් අද වෙනකොට මිනිසුන් අතර අපිට පණිවිඩ හුවමාරු කරගන්න සිද්ධ වෙනවා. නේද? එතකොට පාවිච්චි කරපු සංනිවේදන ක්‍රම මොනවද කියලා තමයි දැන් ඔන්න අපි ටිකක් කතා කරන්න යන්නේ. එතකොට මේ සංනිවේදනයේදී තව දෙයක් මම ඉස්මතු කරනවා. ඒ මොකක්ද? තීරණ ගැනීම, සැලසුම් කිරීම, අනාවැකි ප්‍රකාශ කිරීම. හරි? එතකොට ඔන්න ඔකත් අද වැදගත්. මොකද තොරතුරු සංනිවේදනය කරද්දී අපි මේ පාවිච්චි කරන තොරතුරු අපිට තීරණ ගන්න වැදගත් වෙනවා. සැලසුම් සකස් කරන්න වැදගත් වෙනවා. එකම අනාවැකි ප්‍රකාශ කරන්න වැදගත් වෙනවා. මොකක්ද පුතා අනාවැකි කියලා කියන්නේ? අනාගතයේ සිදු විය හැකි දේවල්. අපි කියනවා නේ අනාගතයේ සිදු වෙන්න පුළුවන් දේවල් ගැන ඔන්න අද කියනවා. නේ ඒවා හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. හැබැයි අපි තොරතුරු විශ්ලේෂණය කරලා නම් අනාගතයේ අනාවැකි කියන්නේ ඒවා නිවැරදි වෙන්න තියෙන සම්භාවිතාව අඩුද වැඩිද? වැඩි. ඔව් අනිවාර්යයෙන්ම වැඩි. එතකොට පුතා ඔය දත්ත විශ්ලේෂණය කරද්දී මම තව අමතර දෙයක් එකතු කරන්න හදන්නේ. දත්ත විශ්ලේෂණයේදී අපිට ගොඩාක් වැදගත් වෙන තව විෂයක් තියෙනවා. කියන්න පුළුවන් මොකක්ද කියලා? නැත්නම් ඉතින් නැත්නම් දත්ත විශ්ලේෂණය කරද්දී හරි මේ ඇනලයිස් කියන වචනේ විශ්ලේෂණය කිව්වම අපිට වැදගත් වෙන්නේ නේද? ඔව් දත්ත විශ්ලේෂණයේදී අපිට ඉතා වැදගත් විෂයක් තමයි ගණිතය. හරි ගණිතය කියන විෂය මාර වැදගත්. ගොඩාක් වැදගත් අපිට. එතකොට මෙන්න මේ ගණිත විෂය ඔන්න තොරතුරු තාක්ෂණයත් එක්ක මාර බද්ධයි. මේ පුදුම සම්බන්ධතාවයක් තියෙනවා. දැන් අපි ওই සිංහල කියමන් තියෙනවානේ ගහට පොත්ත වගේ. නේ ජාඩියට මූඩිය වගේ. කොහොම කියනවනේ අපි කියමන් තියෙනවානේ.
එහෙනම් මට මෙහෙම කියන්න පුළුවන් මොකක්ද? IT වලට තොරතුරු තාක්ෂණයට ගණිතය කියලා කියන්නේ ගහට පොත්ත වගේ තමයි. හරි? එහෙනම් මට මෙන්න මේ අදහසක් මෙතන ඉස්මතු කරගන්න අවශ්‍ය වුණා. තීරණ ගැනීම, සැලසුම් කිරීම, අනාවැකි ප්‍රකාශ කරන්න තොරතුරු අවශ්‍ය වෙනවා කියන කාරණය. ඔන්න ඕකට තමයි මම පොඩ්ඩක් ඉඩ තියාගමු කියලා කිව්වේ. අපි කිව්ට එකේ. හරි? අර පොත උඩින් තව ටිකක් තියෙන්නේ පේජ් දෙකක් ලියා ගන්න. හරි. අන්න එතෙන්ද පොඩ්ඩක් ඔයක සම්බන්ධ කරගමු. තව කරුණු දෙකක් විදියටද. පළවෙනි එක ලියා ගන්නකො මිනිසාට ශිලා යුගයේ සිට මේ දක්වා මිනිසාට ශිලා යුගයේ සිට මේ දක්වා එක් යුග පසු කරන විට sannivedanයේ අවශ්‍යතාවය වැඩි විය. හරි. ඊළඟ කරුණ. එසේම තීරණ ගැනීම සැලසුම් කිරීම අනාවැකි ප්‍රකාශ කිරීමට තීරණ ගැනීම සැලසුම් කිරීම අනාවැකි ප්‍රකාශ කිරීමට ආදී නොයෙකුත් කටයුතු සඳහා තොරතුරු අවශ්‍ය විය. හරි. ඔන්න ඔතනත් පුතා මට වචන කිහිපයක් ඕනේ. හරි. තොරතුරු අවශ්‍ය වන්නේ මොනවාටද? අන්න ඒ නිසා මට මෙන්න මේ ටික highlight කරගන්න ඕනේ. නැත්නම් යටින් ඉලක්ක හරි ගහගන්න ඕනේ. තීරණ ගැනීම, සැලසුම් කිරීම, අනාවැකි ප්‍රකාශ කිරීම නැත්නම් කිරීමට. ඔන්න ඔය ටික අන්ඩර්ලයින් කරමු. එහෙම නැත්නම් highlight කරන්න. දැන් පේපර් එක අපේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. තොරතුරු අවශ්‍ය වන්නේ කුමකටද? නේ තව ටිකක් ඔක තව පොහොර එහෙම ටිකක් දාලා එනවා. කිසියම් සංවිධානයකට ඒකරාශී කරන ලද දත්ත සැකසීම තුළ තොරතුරු කුමන කාර්යයන් සඳහා භාවිතා කරයිද? තීරණ ගැනීම, සැලසුම් කිරීම, අනාවැකි. අපි සාමාන්‍යයෙන් මෙතන අනාවැකි කියලා කිව්වට සාමාන්‍ය ව්‍යාපාරයක්, සංවිධානයක් තුල කතා කරද්දී අපි කියන්නේ අනාවැකි ප්‍රකාශ කිරීම කියලා කියන්නේ. අපි කියන්නේ අනාගත පුරෝකතන. ඉතින් ඔය සමාන වචනේ පොඩ්ඩක් ඔතනින් ගලපලා තියාගත්තට කමක් නැහැ. මොකද්ද? අනාවැකි ප්‍රකාශ කිරීම කියන වචනේට අපි යොදන තව සමාන වචනයක් තමයි මොකද්ද? අනාගත පුරෝකතන. හරි. ෆෝකාස්ට් කරනවා කියලා කියන්නේ අපි. අනාගත පුරෝකතන. ඉතින් මේ වචනේට ඕනනම් ඔතනින් ලියලා තියාගත්තට කමක් නැහැ නිකමට වගේ. ඔව්. අනාවැකි ප්‍රකාශ කිරීම කියන එකට අපි පාවිච්චි කරන ටිකක් තව වචනයක් තමයි. ඊට වඩා ටිකක් හොඳ ප්‍රබල වචනයක් තමයි. මොකද්ද? අනාගත පුරෝකතන. දැන් මේ වචන සෙට් එක හදාගන්නේ මම ඉස්සරහට ඕනේ මේ වචන සෙට් එක හදාගන්නේ ඈ. ඔවා ඊට පස්සේ අපිට නිකන් සාමාන්‍ය දේවල් බවට පත් වෙන්න ඕන. අපි පාඩම ඉවර වෙන මට්ටමට එනකොට මේ වචන අපිට හොඳට දැනෙන තේරෙන වචන බවට පත් වෙනවා. හරි. එහෙනම් අපි ටියුට් එකේ අනිත් පැත්තට පැන්නා. ඔන්න අතීත sannivedana විදි.
ඔන්න අපිට හම්බ වෙන අතීත sannivedana විදිහ නේ. අතීතයේ විතර නෙවෙයි අදත් තියෙනවා. ඉතින් ඌ කියන එක නේ. ඈ ඔව්. දැන් අතීතේ නම් පුතා ඌ කියලා තියෙන්නේ sannivedana ක්‍රමයට. අපි නම් ඉතින් අද ඌ කියන්නේ sannivedanaටම නෙවෙයිනේ. ඈ කෙනෙක් අපහසුතාවයටපත් කරන්නත් ඌ කියනවා නේ. හරි කොහොම හරි අතීතයේ පැහැදිලි sannivedana ක්‍රමයක් වුණා මොකද්ද? ඌ හඬ ගෑම කියන එක. ඒත් ඌ හඬ ගෑම. ඉතින් ඔය රජ කාලේ විශේෂයෙන්ම සතුරු හමුදාවක් එනවනම් සතුරෝ එනවනම් ඒ පිළිබඳ ඉතාමත් ඉක්මනින් රජමාලිගයට sannivedanaya කරන්න භාවිත කරපු ක්‍රමයක් විදිහට ඔන්න භාවිත කරලා තියෙනවා මොකද්ද? ඌ හඬ ගෑම. ඌ හඬ ගෑම. හරි. එහෙනම් ඔයාගේ ටියුට් එකේ තියෙනවා අතීත සංවේදන විදි යටතේ කොටුවක් තුල රූප ටික. ඒ රූප තිබුණා වේ. ඒක උඩින් ඔයා ලියා ගන්න අංක 1ට ඌ හඬ ගෑම. ඌ හඬ ගෑම. හරි. ඒ වගේම තමයි ඔය අතීතේ භාවිත කරපු දෙයක් තමයි මේ ගිනි මෙල ගැසීම. කියන්නේ ගිනි මෙල ගැසීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ නැගෙන දුම. නේ දුමක් ඉහළට යනවා. ඒතකොට ඒ දුම ඉහළට යෑම දිහා බලාගෙන ඉඳලා තවත් ප්‍රදේශයක ඒ ඇත්තටම මොකද සිද්ධ වෙන්නේ කන්දක් උඩනේ. එහෙම නැත්නම් සමහරට තැනිතලා භූමියක වෙන්න පුළුවන්. නිරීක්ෂණය කරන්නේ කොහේඳන්ද? කන්දක් උඩ ඉඳලා නිරීක්ෂණය කරන්නේ. නේද? අන්න අනතුරු ඇඟවීමක් අපි කරනවා. ඒ කියන්නේ sannivedanayak කරනවා. ගිනි මෙලයක් ගැසීමෙන්. අපි හිතමු ওই රජ කාලේ සතුරෝ එනවා. සතුරෝ එනවා කියන එක දැනුම් දෙන්න ඔන්න අපිට පුළුවන් මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරන්න. ගිනි මෙල ගැසීමේ ඔන්න දුමක් පිට වෙනවා. ඔන්න ගොඩාක් දුරට මේක පේනවා. ගොඩාක් දුරට මේක පේනවා. නේද? අන්න sannivedanaya කරගන්නවා ඉතාමත් වේගයෙන්. අන්න අපට යම් අනතුරු ඇඟවීමක් සිදු කරා කියලා. ඒතකොට ඒකත් හොඳ sannivedana ක්‍රමයක් නේ. මේ දුරකට sannivedanaya කරනවා කියන එක නේද? දුරකට ළඟ පාත නෙවෙයි දුරකට sannivedanaya කරනවා කිව්වම අන්න ඒක වැදගත්. ගිනි මෙල ගැසීම. හරි එකක් ලියාගමු අපි ඈ. හරි තව එකක් ගන්නයි හදන්න. අඬ බෙර ගැසීම. ඔව්. දැන් ඔන්න රාජ්‍ය නිවේදනයක් තියෙනවා නම් රට වැසියන්ට ප්‍රකාශ කරන්න මේ රජ කාලේ කරපු දෙයක් තමයි අඬ බෙර ගැසීම. ඉතින් මේ අඬ බෙරය නතර කරපු පුද්ගලයාට රාජමාලිගයට යන්න වෙනවා නේ. දැන් අපි හිතමුකෝ රාජමාලිගයේ අත්‍යවශ්‍යතාවයක් යම් කිසි අවශ්‍යතාවයක් වෙනුවෙන් අඬ බෙර ගසනවා. අපි හිතමු යම් වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක් පිළිබඳ දන්න කෙනෙක් අවශ්‍යයි කියලා අඬ බෙරින් යවන්න. එතකොට යම් පුද්ගලයෙක් මේ අඬ බෙරය නතර කරා කියලා කියන්නේ ඔහු ඊට ඉදිරිපත් වුණා කියලා තමයි සලකන්නේ. නේද? එතකොට ඔහු සමත් වුණේ නැත්තම් ඒ කාර්යය ඉෂ්ට කරන්න මොකද්ද කරන්නේ? රජ කාලේ දඬුවම් නම් සැරයි. නේ? ඈ අහලා තියෙනවා රජ කාලේ දඬුවම් ගැන. උල තිබ්බලු නේ උල තිබ්බලු කොහොමද උල තියලා තියෙන්නේ ඇඟ හරහා පසාරු වේගන එන්න තමයි උල තියලා තියෙන්නේ නේ එතකොට තව කරලා තියෙනවා පුවක් ගස් ළඟ හිටවලා තියෙන පුවක් ගස් දෙකක් නේද කොහොමද කරලා තියෙන්නේ ඔව් ඒකේ කකුල් දෙක ගැට ගහලා පුවක් ගස් දෙක දෙපැත්තට පෙරලනවා අන්න එහෙමනේ ඒතකොට හිතාගන්නකො කොහොමද කියලා ඇඟ හිරි වැටලා යනවා නේද ඔව් අදත් ඔය වගේ දඬුවම් තිබ්බනම් ප්‍රශ්නේ ඉවරයි නේද ප්‍රශ්නේ ඉවරයි ඒක රජ කාලේ දඬුවම් තමයි ගේන්නේ එහෙනම් ඕන්න අපි තවත් අතීත සංවේදන ක්‍රමයක් ගත්තා අඬ බෙර ගැසීම තව එකක් මෙන්න මේ සතා හරි ජනප්‍රිය කවුද පාරවියා නේද ඔව් දැන් පුතා පක්ෂීන් වල ගොඩාක් දියුණු මතකයක් තියෙන සත්වයක් විදිහට පක්ෂියෙක් විදිහට තමයි අපි සලකන්නේ කවුද පරවියා. එයාට හොඳ මතකයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි පරවියෙක් ඇති කරනවා කියන්නකෝ. එතකොට මේ පරවියා නිදහස් කරාට පිරිසක් අතර අපි මේ පරවියා නිදහස් කරා මේ පරවියා සමත් කියනවා අපි හොයාගෙන ඉන්න.
අපි ළඟට එන්න අපේ අතේ වහන්න මෙයාට පුළුවන්. ඒ කියන්නේ ඒ තරම් මතකයක් තියෙනවා කියලා කියන්නේ. කෙටි කාලිනව නෙවෙයි දිගු කාලිනව. දැන් මේ පරවියා යම් කාලයක් අපි කොහේ හරි අතහැරලා දැම්ම කියන්නකෝ. නැවත මෙයා අපිව හොයාගෙන එනවා. අන්න ඒ නිසා තමයි පක්ෂී සංනිවේදනය සඳහා පාවිච්චි කරා කියලා කියන්නේ. ඒතර පරවියන් විතරක් නෙවෙයි නේ. තව කියන්න පුළුවන් ඔය වගේ පක්ෂී. ඔව්. දැන් මෙහෙම කතා වස්තුත් තියෙනවානේ. සංදේශයන් එහෙම ලියවිලා තියෙනවානේ. අතීතයේ සංදේශ සැලලිහිණිය. ආන්න සැලලිහිණිය. තව අයි මයිනා ඉරවා මෙන්න මේ කියන පක්ෂීනු සාමාන්‍යයෙන් සංනිවේදනය සඳහා යොදා ගන්න පුළුවන් කියලා කියනවා. හැබැයි ඔය හැමෝටම වඩා ප්‍රායෝගික පක්ෂියෙක් තමයි කවුද? පරවිය. ආන්න පරවියා. පරවියාට පුළුවන් අර පුද්ගලයෙක් හඳුනාගෙන ඒ පුද්ගලයා ළඟට යන්න. ඒතකොට අපි දැනගන්න ඕනේ පණිවිඩය මෙයාගේ කකුලේ ගැට ගහලා තියෙන. ගැලවෙන්නේ නැති වෙන්න. නේද? ඈ? ඔව්. ඒතකොට මේ පණිවිඩය ලියාගෙන බලලා තමයි නැවත උත්තරයක් ඔන්න අපට එවන්නේ. ඔන්න ඕක තමයි අපි ඔතන කතා කරේ. right. ඔකත් ලියාගත්තනේ අපිනේ. පක්ෂීන් මගින් පණිවිඩ යැවීම. ඔව්. දැන් ඔන්න හතරක් ලියාගත්තා. තව එකක් තියෙනවා අපිට. ඒ තමයි මේ දුනු ඊතල. නේද? ඔය චිත්‍රපටි හිම බලද්දි ඔයා දැකලා ඇති. නේ? අර ඊතලයේ පණිවිඩය ඔතන හොඳට දුන්නකින් විදිනවා මේක ඊතලය. නේද? එතකොට ඒ ඊතලය ගලවගෙන ගිහිල්ලා ඒ අදාළ නිලධාරීන්ට ඔන්න ලබා දෙනවා. එතකොට ඔන්න පණිවිඩය එයාලට බලා ගන්න පුළුවන්. නේද? සමහර විට මේ විදිහට පණිවිඩය යවන්න රජමාලිගයට පණිවිඩය යවන්න දුනුවායෝ කීප දෙනෙක් අවශ්‍ය වෙනවා. මොකද සෑහෙන දුරක ඉඳන් ඊතලයක් විදින්න පුළුවන් නෑ මාලිගාවටම ඇවිල්ලා වැටෙන්න. නේද? එතකොට යම් දුරක් තියෙනවනේ මේක ගමන් කරන. නේ? එතකොට මේ ප්‍රදේශයේදී ඒ පණිවිඩය ලබාගෙන නැවත වතාවක් ඒක තවත් දුනුවායෙක් විසින් තවත් දුරකට විදිනවා. කොහොම තමයි සංනිවේදනය කරලා තියෙන්නේ. එහෙනම් ඔන්න අපි හඳුනාගත්තා අතීත සංනිවේදන විදි ගැන. අපි වර්තමාන සංනිවේදන විදි ගැන දන්නවනේ නේද? එහෙනම් පණිවිඩ සහිත ඊතල විදීම කියන එක තමයි අපි පස්වෙනි අතීත සංනිවේදන ක්‍රමයේ විදිහට සටහන් වෙන්නේ. හරි. හරි. ඊළඟට අපි කතා කරමු මෙන්න මේක. ශිලා යුගයේ සිටම මිනිසා විසින් තමන්ගේ අවශ්‍යතා සඳහා මෙවලම් නිර්මාණය කරන ලද අතර ඒ සඳහා ඊට අදාළ තාක්ෂණයක් භාවිත කර ඇත. ඔව්. මිනිස්සු තමුන්ගේ වැඩ පහසු කරගන්න විවිධ මෙවලම් හැදුවා. දැන් අපි ওই වැඩි ජනතාව ගැන කතා කරමු පුතා. මේ වැඩි ජනතාව තමුන් නඩයන් කිරීම සඳහා අවශ්‍ය ඒ ආයුධ නිර්මාණය කරා. එතකොට යාලට යකඩ තිබුණාද? යපස් තිබුණාද? උණු කළා නෑනේ තිබුණේ නෑ. යාලා පාවිච්චි කරේ මොකද්ද? ඊටමත් තියුණු ගල් පතුරු. ආන්න ගල් යාවිද නේ? ඒ කියන්නේ ගල් පතුරු තමයි යාලා පාවිච්චි කරේ. මේවා හෙල්ලක ඔතලා නේද? ඔන්න පාවිච්චි කරා අර ඒ කියන්නේ හෙල්ලක් විදීම මගින් සතෙක් দমনය කරගන්න සතෙක් මරා ගන්න පුළුවන් විදිහට. එතකොට සතාගේ හැම ඉවත් කරන්නත් පාවිච්චි කරේ තියුණු ගල්පතුරු. අපි අද පිහිය කියලා කතා කරන්නේ. ඔවුන්ට පිහි තිබුණේ නැහැ. ඔවුන් පාවිච්චි කරේ මේ වගේ උපකරණ නේ. එතකොට මෙන්න මේවා ක්‍රමානුකූලව යුගයෙන් යුගයට ඔන්න වැඩි දියුණු වෙන්න පටන් ගන්නවා. එතකොට මේ යපස් කියන මේ දේවල් හොයාගත්තට පස්සේ මිනිසා මේ යපස් උණු කරලා ඒවා කෝවක දාලා උණු කරලා ඔන්න ඒ මගින් යකඩ නිස්සාරණය කරගන්න පෙළඹෙනවා. ඉතින් ඒ විදිහට තමයි දියුණු අභිආයුධ නිර්මාණය කිරීම සිද්ධ වුණේ.
පසු කාලය නේ. එතකොට ඔන්න මිනිස්සු තමුන්ගේ අවශ්‍යතාවයන් සඳහා මෙවලම් නිෂ්පාදනය කරන තාක්ෂණයක් භාවිතා කරා කියන එක අපිට වැදගත්. නූතන සංනිවේදන කටයුතු වලදී මිනිසා භාවිත කරන තාක්ෂණික මෙවලම් රාශියක් තියෙනවා නේ. ඒවා මොනවද කියලා තමයි අපි ඔන්න දැන් කතා කරන්න හදන්නේ. හරි, මේ දේවල් මොනවද කියලා. ඔන්න වගේ ටියුට් එකේ ඊළඟට අපි අවධානය යොමු කරන්න හදන්නේ ඔන්න ඔතෙන් තමයි. නේද? ඔතෙන් තමයි අවධානය යොමු කරන්න හදන්නේ. හරි. එතකොට නූතන සංනිවේදන මෙවලම් කියන මාතෘකාව ටියුට් එකට ඇවිල්ලා තියෙනවා. හැබැයි ඊට උඩින් බලන්න හිස්තනක් තියෙනව නේද පොඩි? ඔව් සර්. එතෙන්න පුතා අපිට ගෙනියන්න වෙනවා අර කරුණු දෙක. ශිලා යුගයේ සිටම මිනිසා විසින් තමන්ගේ අවශ්‍යතා සඳහා මෙවලම් නිර්මාණය කරන ලද අතර ඒ සඳහා ඊට අදාළ තාක්ෂණයන් භාවිත කර ඇත. හරි. ඕක අපි ලියාගමු දෙන්න. හරි, මම හිමිට කියවන්න. ශිලා යුගයේ සිටම මිනිසා විසින් තමන්ගේ අවශ්‍යතා සඳහා මෙවලම් නිර්මාණය කරන ලද අතර තමන්ගේ අවශ්‍යතාවයන් සඳහා මෙවලම් නිර්මාණය කරන ලද අතර ඒ සඳහා ඊට අදාළ තාක්ෂණයන් භාවිතා කර ඇත. හරි, ඊළඟ කරුණ විදිහට අපි ලියාගමු. නූතන සංනිවේදන කටයුතු වලදී මිනිසා භාවිතා කරන තාක්ෂණික මෙවලම් රාශියක් පවතී. හරි, දැන් එහෙනම් ඒ ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ. ඔන්න දැන් ඔයාගේ ටියුට් එකට මේ මාතෘකාව අපි අරන් තියෙනවා. නූතන සංනිවේදන මෙවලම්. දැන් නූතන සංනිවේදන මෙවලම් කිව්වහම අංක 1 මොනවද? පරිගණක. නේද? අංක 1ටම මතක් වෙන්නේ පරිගණකයක්. හරි. එහෙනම් අපි ලියාගමු මුලින්ම පරිගණකය කම්පියුටර්. හරි. එතකොට පරිගණකය විතරක්මද අපට සංනිවේදන මෙවලමක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්? නෑ නේ. දුරකථනේ. දුරකථන පුළුවන්. තව ගත්තොත් මොනවද? ලියුම්. නූතන සංනිවේදනයක් විදිහට පුතා ලියුම් ගන්නවා නම් ඊමේල් තමයි කියන්න වෙන්නේ නේ. විද්‍යුත් තැපෑල හරි නේද? සාමාන්‍ය තැපෑල නම් අපිට අද නූතන සංනිවේදනයක් කියලා කියන්න අමාරුයි. ඉතින් අපිට රේඩියෝ, ගුවන් විදුලි යන්ත්‍ර නේද? ගුවන් විදුලි යන්ත්‍ර. එතකොට ඔය දැකලා ඇති ඔය පොලිසිය ළඟ එහෙම තියෙනවා වෝකි ටෝකි කියලා කියන්නේ. දැන් ඔයා මේ රූපේ දකින්නේ ඒ උපකරණ දෙකක් තමයි ඔය දකින්නේ. නේද? අන්න කතා කරන්න පුළුවන් තවත් රාලහාමි කෙනෙක් එක්ක වෝකි ටෝකි පාවිච්චි කරනවා. දැන් මේ වෝකි ටෝකි එකේ තියෙන පොඩි වෙනසක්. මොකක්ද වෙනස? දෙන්නට පුළුවන් ද එකවරම කතා කරන්න එකවර? නේද? දැන් ඔයා හිතන්න ඔයාගේ අතෙත් ඔන්න තියෙනවා වෝකි ටෝකි එකක්. මගේ අතෙත් තියෙනවා. දැන් අපි දෙන්නම එකවර කතා කරන්න හදනවා. පුළුවන් නේද? දැන්
walkie talkie එකකින් එහෙම කතා කරන්න බෑ. එක්කෙනෙක් කතා කරද්දී අනිත් එක්කෙනාට අහගෙන ඉන්න තමයි වෙන්නේ. හොඳට බැනගන්න දෙන්නෙකුට walkie talkie එකක් දුන්නට වැඩක් නැහැ. එක්කෙනෙක් බැනගෙනම යයි. අනිත් එක්කෙනාට අහගෙන ඉන්න තමයි වෙන්නේ බැලු. නේද? ඔව්. එතකොට යාට කරන්න වෙනවා මෙන්න මෙහෙම දෙයක්. දැන් අපි හිතන්නකො walkie talkie එක පාවිච්චි කරද්දී අපි කතා කරනවා කියනවා. එතකොට අපි කතා කරලා ඉවරයි කියන එක කියන්න ඕනේ. නේ? message over. ඔව් මම අහලා ඇහිලා ඇති. නේද? ගොඩක් වෙලාවට ඉංග්‍රීසි චිත්‍රපටවල මේ නාට්‍යවල එහෙම මේවා පාවිච්චි කරද්දී ඔන්න ඔය වචනේ කියවෙනවා. කතා කරලා වෙලා over කියලා කියවෙනවා. අන්න එතකොට තමයි අනිත් පාර්ශවය කතා කරන්න පටන් ගන්නේ. නේද? අන්න අනිත් පාර්ශවය කතා කරන්න පටන් ගන්නවා. හරි? එතකොට walkie talkie කියලා කියන්නේ දැන් අපි ඉස්සරහට ඔය ඉගෙන ගමු. එක් දිශාවකට වරකදී සංනිවේදනය කරන්න පුළුවන් සංනිවේදන මෙවලමක් විදිහට තමයි මේ walkie talkie අපි කතා කරන්නේ. හරි? ඒකට සංනිවේදන ක්‍රම තියෙනවා සංනිවේදන ක්‍රම තියෙනවා. යටතේ අපිට ඔන්න වැදගත් වෙනවා. හොඳයි. තව අපිට කතා කරන්න පුළුවන් අපේ රූපවාහිනී යන්ත්‍රය. මේකත් නූතන සංනිවේදන මෙවලමක්. රූපවාහිනී. නේද? අපිට දැන් සංනිවේදන මාධ්‍ය විදිහට ගත්තී ගුවන් විදුලිය රූපවාහිනිය කියලා කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රබල සංනිවේදන මාධ්‍යයන් විදිහට අපි සැලකනවා. හරි? මීට අමතරව අපිට කතා කරන්න පුළුවන් අපේ දුරකථන. නේද? අපේ දුරකථනය අපිට ගන්න පුළුවන්. එතකොට දුරකථන කිව්වහම මම ඕක කොටස් දෙකකට ගන්නවා. ඒ නිසා මේක ලියාගන්න නිවෙස් දුරකථන කියලා. fix phone line ලෑන්ඩ්ලයින් එකයි ලෑන්ඩ්ලයින් එක නෙතේනේ. අන්න හරි පුතා. ලෑන්ඩ්ලයින් එකයි මොබයිල් ෆෝන් එකයි. ඒ ඔය දෙකම මට නේද? නිවෙස් දුරකථන කියලා කිව්වේ ලෑන්ඩ් ෆෝන් එක. ජංගම දුරකථන කියලා කියන්නේ නම් මොබයිල් ෆෝන් එක. එහෙනම් මේවා තමයි අපි නූතන සංනිවේදන මෙවලම් නේද? නූතන සංනිවේදන මෙවලම් විදිහට ඔන්න අපි පාවිච්චි කරන්නේ ඔන්න ඔය දේවල් තමයි අද වෙනකොට. හරි. එහෙනම් අපි තොරතුරු සංනිවේදන තාක්ෂණයේ අර්ථ දැක්වීමට ඔන්න යන්නයි හදන්නේ. හරි. ඒකට මම චූටි කතාවක් මෙන්න මෙහෙම සම්බන්ධ කරගන්නවා. හරි. බලමු ඔබ මොකක්ද කියලා බලන්න. මිනිසාට තොරතුරු භාවිතා කිරීම සඳහා එනම් තොරතුරු එකතු කිරීමට සැකසීමට ගබඩා කිරීමට හා බෙදා හැරීම සඳහා තාක්ෂණයක් අවශ්‍ය විය. අද වන විට මෙම අවශ්‍යතාවය වෙනුවෙන් තාක්ෂණයක් මිනිසා විසින්ම නිර්මාණය කොට ඇත. හරි. දැන් ඕකට එකතු කරනවා තව මෙහෙම දෙයක්. මෙසේ මිනිසා විසින් තොරතුරු එකතු කිරීම සැකසීම ගබඩා කිරීම හා බෙදා හැරීම සඳහා යොදාගනු ලබන තාක්ෂණය තොරතුරු සංනිවේදන තාක්ෂණය වශයෙන් හැඳින්විය හැකියි. අර ඔක print කරලා තියෙනවා. ටියුට් එකේ ඔක print ඈ. හරි. අට වැදගත් වෙන්නේ මෙන්න මේ සාරාංශය. මේක තමයි මට වැදගත්. තොරතුරු සංනිවේදනයේ යනු පරිගණක සහ දුරකථන සංනිවේදන තාක්ෂණයයි යොදාගන්නේ ඩිජිටල් සහ වෙනත් ආකාරවලින් තොරතුරු සැකසීම, එක්රැස් කිරීම, ගබඩා කර තබා ගැනීම සහ අවශ්‍ය ස්ථාන කරා බෙදා හැරීමයි. ඔන්න ඕක තමයි මට වැදගත් නේ. හරි. ඕක තමයි අරන් තියෙන්නේ. ICT is the use of technologies from computers and telecommunication to process, collect, store and distribute information in digital and other forms. ඔන්න ඕක තමයි වගේ ටියුට් එකට අපි ගත යුතු පැහැදිලි නිර්වචනය. ඔන්න තියෙනවා නේද චූටි කොටුවක්. හරි. එහෙනම් ඒ කොටුව තුළ අපි සිංහල එකයි ඉංග්‍රීසි එකයි දෙකම ලියා ගන්නවා. එක්කෝ ඉංග්‍රීසි එක කලින් නැත්නම් සිංහල එක කලින්. ඒක කැමති විදිය ප්‍රශ්නයක් නෑ. ඔය දෙකම ලියා ගන්න.
දැන් අපි අනිත් යාළුවෝ දෙනා උඩ කතා කරේම නෑ අනේ දෙයියනේ කතා කරන්න උඩ කටහඬක් අහන්න පොඩ්ඩක් බලන්න. නේද? පේන්නේ නැත්තම් අඩුන්දර කටහඬවත් අහන්න. පසිදු මයික් එක චුට්ටක් ඔන් කරමුද බලන්න පොඩ්ඩක් කතා කරමු චුට්ටක්. අහෙන් එපා දෙයියනේ. නේ? එම හරි කැමතියි. ඒකනේ වන්න. ඔන්න අහන්න යාන්තම් ඇහුනේ මාර සතුටක් තියෙන්නේ. නේද? ඈ හරි. දැන් එතකොට මේ වෙනකොට ටියුට් එක හරිද උතා? print එකක් දාගෙන දැන් අපි නෝට් එක ලියාගත්තද? සර් මම WPS ඔෆිස් එකෙන් අරගෙන එඩිට් කරගන්නවා. right අම්මා නියමයිනේ. ඈ IT expert ලා නේ. නේද? හොඳයි හරි. හරි. එතකොට අපිට digital form එකෙන්ම තියාගන්න පුළුවන් නෝට් එකක් නේ. හරි. අවුලක් නැහැ. නියමයි ඈ. හරි. එතකොට අපේ කවුද මේ මට මේ නම පොඩි හින්දා පේන්නේ මෙතන. කෞශික. කතා කරමු බලන්න උත්සාහ. ඔබට ටියුට් එක හරියද ඔයා ගත්තද ටියුට් එක? නෑ සර් මේ මං අදනේ ආවේ. අයියෝ ඔයා ටියුට් එකට ඇඩ් කරගත්තේ නැද්ද අපි? හරි. මෙහෙම කරන්න එහෙනම් මගේ නම්බර් එක ඔයාලට ඔන්න ඔතන පේනවා 0.73.95.92. ඕකට පුතා ඔයා මැසේජ් එකක් දාන්න ඔයාගේ නම ඇතුළත් කරලා මේ ක්ලාස් එකට ඇඩ් කරගන්න කියලා දාන්නකෝ. මම අදම ටියුට් එක දානවා ඒක ඊළඟ දවසේ print කරලා අපි තියාගමු. අද අපි නෝට් එක ලියාගත්තද පොඩ්ඩක් කොලේක හරි? ඔව් සර්. හරි. ඒකට ටියුට් එක අරගෙන ඒකේ පැහැදිලිව අපි ලියාගමු ඊට පස්සේ මට පුතා මේ මැසේජ් එක දාලා තියන්නකෝ. ඒතකොට මම අදම මට දාන්නම් ටියුට් එක. අපි group එකට ඇඩ් කරාට පස්සේ group එකේ තියෙන ටියුට් එක ඒක ගන්න පුළුවන් ඈ. හා සර්. එහෙනම් ඔන්න අපි තොරතුරු තාක්ෂණය හැඳින්වීමට ආවා. තොරතුරු තාක්ෂණය හැඳින්වීමට ආවා. දැන් එතකොට බලන්න මම මේ කියපු දේවල් මීට කලින් ටිකක් අපි කතා කරුණා නේද? එහෙම නේද ජනක? ඔව් සර්. ඔව් අපි කතා කරලා තිබ්බේ නේද? හරි. එතකොට ඔන්න පුතේ අපි මේ තොරතුරු තාක්ෂණය නිර්වචනය කරනවා කියලා කටපාඩම් කරන දෙයකට යන්නේ නැහැ. දැන් මම මේ කතාවම ඔන්න ඔයිට වල චුට්ටක් වෙනස් කරලා කියන්නම් දැන්. බලන්නකෝ අපේ වාක්‍ය වෙනස් වුණාට අදහස වෙනස් වෙන්නේ නැහැ කියනකෝ අර ඒතොර තියෙන්නේ. මම කියනවා මෙන්න මෙහෙම. තොරතුරු sannivedana තාක්ෂණය යනු දත්ත රැස් කිරීම, සැකසීම, ගබඩා කිරීම, බෙදා හැරීම සඳහා භාවිතා කරන පරිගණක හෝ වෙනත් මෙවලම් වල එකතුවකි. බැයිද එහෙම කියන්නේ? පුළුවන් සර්. පුළුවන්. අන්න ඒකනේ. නේද? එතකොට මේ නිර්වචනය කිව්වා කියලා දැන් ওই ගොඩක් දැන් සමහර අවස්ථාවල අපේ ওই විවිධ පොත්වල තියෙන නිර්වචන. ඉතින් ඕක පුතේ අපි ඉස්සරහට එනකොට දැන් ওই පොඩි පන්ති වල නම් එච්චර ලොකු බරක් දෙන්නේ නැහැ ඔයාලට. ලොකු බරක් දෙන්නේ නේ. ওই ලොකු පන්ති වලට එනකොට සිද්ධ වෙන දෙයක් තමයි පුතේ ඔන්න කියනවා මෙන්න මෙහෙම දෙයක්. අනේ උඹලා ඉගෙන ගත්ත පුංචි කාලේ මෙහෙම දේවල් ඔව්වා බොරු බං කියලා කියනවා. එහෙම හොඳ නැහැ කියන්නේ නේ. අපි දෙයියනේ කොහොම අමාරුවෙන් ඉගෙන ගත්තේ ඒව නේද? ඔව් ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක් ඔගේ තියෙන පුතේ. විෂය සංකීර්ණ වෙනකොට සමහර දේවල් ඉතාමත් පුංචි දේවල් වෙනවා. ඉතින් ඒව පැත්තකට දානවා අපි. අර සංකීර්ණ දේ තමයි අපි එතනින් එහාට අරන් යන්නේ. ඉතින් ඒ නිසා මේ විෂයත් ඇත්තටම පුදුම සංකීර්ණ විෂයක්. ඉතින් මේකේ මේ සියලු දේ නේද? අපිට මේ මෙතෙන්දි සියල්ල එකතු කරලා කතා කරන්න බෑ.
ඉතින් ඒ නිසා ඔන්න යම් පොත්වල මේ අර්ථ දැක්වීම අපිට දීලා තියෙනවා මෙන්න මේ ආකාරවලින්. නේද? ඉතින් ඒ නිසා මම ඔයාට කියන්නේ එහෙම අර්ථ දැක්වීමක් නිර්වචනයක් කියන එක එහෙම කටපාඩම් කරලා තියාගන්න උවමනාවක් නෑ. ඕකේ අදහස අපි මතක තියාගත්තා නම් ඒ අදහස අපේ වචන වලින් ලියුවා කියලා වරදක් වෙන්නේ නෑ කියන එක තමයි ඔන්න මම කියන්නේ. අන්න ඒකයි. හරි. එහෙනම් ඔන්න පුතේ අපි තව චුට්ටක් ඉස්සරහට යන්න. අද පාඩම තව චුට්ටක් අපි අරගෙන යනවා ඈ. ඔන්න මට ඊළඟට තියෙනවා වගේ ටියුට් එකේ නිකන් රවුන්ඩ් ටිකක්. සෙට් එකක් ගැන කතා කරන්න. කුලක. නේද? රවුන්ඩ් එක දැක්කම මතක් වෙන්නේ කුලක. නේද? ඈ? හරි. දැන් ඔන්න තාක්ෂණයන් තුනකට මම මේක වෙන් කරන්න යන්නේ. ඒකයි මට ඕක වැදගත් වෙන්නේ. තොරතුරු තාක්ෂණය, sannivedana තාක්ෂණය සහ පරිගණක තාක්ෂණය යන තාක්ෂණයන් තුනෙහි එකතුවෙන් තොරතුරු sannivedana තාක්ෂණය නිර්මාණය වී ඇත. ඕක තමයි දැන් මම කියන්නේ. ICT කියන එක හැදුනේ ඔන්න ඔහොමයි කියලා කියනවා. හරි? එහෙනම් ඔන්න ටියුට් එකේ ඔය රවුන්ඩ් තුන තියෙනවා ඔයාලට. එහෙනම් අපිට